දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් බ්‍රාවෝ බල ඇනියේ කපිතාන් රැන්ඩි රණතුංගගේ නායකත්වය යටතේ කමාන්ඩෝ සෙබළුන් කණ්ඩායමක් ගජබාපුර කඳවුරේ සිට 1993 වසරේ නොවැම්බර් 7 වන දින වැලි ඔය වනාන්තරයට උතුරින් පිහිටා තිබූ LTTE ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර ප්‍රධාන කඳවුරක් වූ 14 බේස් පිහිටා තිබූ වනාන්තරයේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර පහරදීම සඳහා වූ මෙහෙයුමක නිරතව සිටියේය. ඔක්තෝබර් 8 වන දින රාත්‍රී 8ට පමණ එම ස්ථානයට කිලෝමීටර් 10ක් 12ක් පමණ වනාන්තරය තුලින් වෙඩිහඬ හා පිපුරුම් ශබ්ද විශාල ලෙස ඇසෙන්නට විය. එය ත්‍රස්තවාදීන් විසින් යම් විශාල හමුදා කඳවුරක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සිදු කරනු ලබන පෙරහුරුවක් ලෙස ඔවුනට හැඟී කිය බැවින් මේ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පියවර ගන්නා ලදී. ඉන් දින දෙකකට පසු නොවැම්බර් 10 වන දින රාත්‍රියේ පූනරින් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් LTTE ත්‍රස්තවාදීන් විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී හමුදා බටපිරිස් වෙත දැඩි අලාභහානි සිදු වූ අතර කඳවුරේ කොටසක් ත්‍රස්තවාදීන් අතට පත්විය. එවක උතුරු යුද හමුදා ආඥාපතිවරයා වූ බ්‍රිගේඩියර් රොහාන් දළුවත් වහාම ක්‍රියාත්මක වී ත්‍රිවිධ හමුදාවන්හි ආරක්ෂක ප්‍රධානීන් කැඳවීමට පියවරගත් අතර එයට බ්‍රිගේඩියර් ශාන්ත කෝට්ටේගොඩ ගුවන් කොමදෝරු ජයලත් වීරක්කොඩි දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරී ලුතිනන් කර්නල් චන්ද්‍රවංශ සහ එවක කරයිනගර් නාවික හමුදා කඳවුරේ අනදෙන නිලධාරියා වූ කමාන්ඩර් සරත් වීරසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් මෙයට ඇතුළත් වූහ. පූනරින් යුද හමුදා කඳවුරෙහි සිරවී සිටි හමුදා බටපිරිස් බේරා ගැනීම සඳහා වහාම මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අතර යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ බටපිරිසක් හෙලිකොප්ටර් යානා මගින් ප්‍රථමයෙන් පූනරින් කඳවුර වෙත ගොඩ බැස්වීම සඳහා කටයුතු සූදානම් කළ අතර වැලි ඔය ප්‍රදේශයේ මෙහෙයුමේ නිරතව සිටි දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රාවෝ කණ්ඩායමේ බටපිරිස් මේ සඳහා යොදා ගැනීමට ලුතිනන් කර්නල් චන්ද්‍රවංශ හට උපදෙස් ලැබිණා. පූනරින් හමුදා කඳවුර වටලා සිටි ත්‍රස්තවාදීන්ගේ පිරිස් හා අවි බලය පිළිබඳව දැනුවත්ව සිටි හෙයින් සතුරා හොඳින් සන්නද්ධව සූදානමින් පසුවන ගොඩබිම වෙත මෙලෙස හමුදා සෙබළුන් රැගෙන යාම මරාගෙන මැරෙන මෙහෙයුමක් හා සමාන විය. කමාන්ඩෝ සෙබළුන් වැලි ඔය මහවනයේ මෙහෙයුමේ නිරතව සිටියදී රාත්‍රියේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය හරහා කපිතාන් රණතුංග අමතා දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරිවරයා දන්වා සිටියේ පූනරින් කඳවුර වෙත ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බැවින් ආධාරක කණ්ඩායම් ලෙස එහි යාම සඳහා සූදානම් වන ලෙසයි. උදැසන 8:30ට පමණ මෙම කමාන්ඩෝ සෙබළුන් පිරිස MI-17 හෙලිකොප්ටර් යානා 3ක් මගින් පලාලි ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යාමට කටයුතු කරන ලද අතර මෙහෙයුම් අනදෙන නිලධාරී රොහාන් දළුවත්ගේ ප්‍රධානත්වයෙන් හදිස්සි රැස්වීමක් කැඳවා මෙම මෙහෙයුම පිළිබඳව කපිතාන් රණතුංග ඇතුළු නිලධාරීන් දැනුවත් කරන ලදී. පුනරීන් යුද හමුදා කඳවුරෙහි කොටසක සටන් වදිමින් සිටි හමුදා බටපිරිස් වෙත සහාය ලබා දෙනු පිණිස කපිතාන් රැන්ඩි රණතුංගගේ අනදීම යටතේ 8 දෙනෙකුගෙන් යුත් කමාන්ඩෝ බට කණ්ඩායම් 4ක් ප්‍රථමයෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානා 5ක් මගින් පුනරීන් කෝමාර් තුඩුවට උතුරු දෙසින් කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ස්ථානයක් වෙත ගොඩ බැස්වීමට තීරණය විය. මෙම රැස්වීමෙන් අනතුරුව තම කණ්ඩායමේ කමාන්ඩෝ සෙබළුන් ඇමතු කපිතාන් රණතුංග මෙම මෙහෙයුම පිළිබඳව පැහැදිලි කළ අතර අවසානයේ ඔහු ප්‍රකාශ කර සිටියේ මෙය මරාගෙන මැරෙන මෙහෙයුමකට සමාන බවත්
ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව එක් හෙලිකොප්ටර් යානයක් හෝ බිම පතිත වුවහොත් කෙසේ හෝ සෙසු හෙලිකොප්ටර් යානාවන්හි සිටින කමාන්ඩෝ සෙබළුන්ද එම හෙලිකොප්ටරයේම පැමිණි කමාන්ඩෝ සෙබළුන්ගේ සහාය සඳහා භූමියට පැමිණිය යුතු බවත් මෙම මෙහෙයුම සඳහා පෞද්ගලික හේතුන් මත සහභාගී වීමට නොහැකි අයවලුන් මෙහෙයුමෙන් ඉවත් වන ලෙසත් දන්වා සිටින ලදී. මෙහිදී කමාන්ඩෝ සෙබළුන් සියලු දෙනාම එකාවන්ම මෙම මෙහෙයුම සඳහා සහභාගී වීමට ඉදිරිපත් වූ අතර දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රාවෝ කණ්ඩායමේ නිලධාරී අනදෙන කපිතාන් රැන්ඩි රොනතුංග, ලුතිනන් අනිල් සමරසිරි, ලුතිනන් ජනනාත් ගිනිමැලගේ, ලුතිනන් මංගල සරච්චන්ද්‍ර, දෙවන ලුතිනන් සම්පත් බුලත්ගම සහ සැරයන් NEDS ප්‍රනාන්දු යටතේ ප්‍රථමයෙන් ගොඩ බැස්වීම සඳහා සෙබළුන් 40 දෙනෙකුගෙන් සමන්විත 8 කණ්ඩායම් 4ක් තෝරා ගන්නා ලදී. එදින සවස 5:20ට පමණ කමාන්ඩෝ සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානා 5ක් අදාළ ස්ථානයේ වෙත ළඟා වූ අතර හෙලිකොප්ටර් යානා ගොඩ බැස්වීම සඳහා සුදුසු ස්ථානයක් නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 212 හෙලිකොප්ටර් යානයක් රැගෙන ගුවන් කොමදෝරු ජයලත් වීරක්කොඩි ඉදිරියෙන් ගමන්ගත් අතර ත්‍රස්තවාදීන් පුනරීන් කලපුවෙහි නාවික හමුදා ඩෝරා යාත්‍රා සමග සටනක නිරතව සිටි අයුරු දක්නට ලැබුණා. ත්‍රස්තවාදීන් විසින් 50 ගුවන් යානා නාශක අවියොදා ගන්න මොහුදේ සිට මෙන්ම ගොඩබිමෙන්ද හෙලිකොප්ටර් යානා වෙත දැඩි ප්‍රහාර එල්ල කළේය. එම ත්‍රස්තවාදී ප්‍රහාරයන් නොතකා සිව්වරක් හෙලිකොප්ටර් යානා ගොඩ බැසීම සඳහා නියමුවන් කටයුතු කළ නමුත් එක් හෙලිකොප්ටර් යානයකට වෙඩි වැදීමත් සමග එම උත්සාහය ව්‍යර්ථ වූ හේයින් කමාන්ඩෝ සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානා නැවතත් පලාලී ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියේය. පසුදින එනම් නොවැම්බර් 12 වන දින උදෑසන 8ට පමණ බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා මගින් නැවතත් මෙම කමාන්ඩෝ සෙබළුන් අදාළ ස්ථානය වෙත රැගෙන යන ලද නමුත් ගොඩ බැස්සවීමට නොහැකිව ඉවතට ගිය අතර නැවතත් පැමිණ ගොඩ බැසීමට සූදානම් වනවත් සමග ත්‍රස්තවාදීන් එල්ල කරන ලද 50 වෙඩි ප්‍රහාර ලුතිනන් මංජුල ඇතුළු කමාන්ඩෝ කණ්ඩායම ගමන්කන් හෙලිකොප්ටර් යානයට වැදීමත් සමග එම මෙහෙයුම නතර කර දමා නැවතත් කමාන්ඩෝ බටපිරිස් රැගෙන පලාලී කඳවුර වෙත පැමිණෙන ලද අතර ත්‍රස්තවාදීන්ගේ ගුවන් යානා නාශක අවිප්‍රහාර වැදීමෙන් හෙලිකොප්ටර් යානා දෙකකට සුළු හානි සිදු වී තිබිණි. ගුවනින් ආධාරක බටපිරිස් පුනරීන් කඳවුර වෙත යැවීමට නොහැකි වූ බැවින් නාවික හමුදා යාත්‍රා මගින් මුහුදින් රැගෙන ගොස් ගොඩ බැස්සවීම සඳහා මෙහෙයුමක් සැලසුම් කළ අතර මෙසේ මුහුදින් බටපිරිස් ගොඩ බිම වෙත රැගෙන යාමට මරාගෙන මැරෙන ක්‍රියාන්විතයක් හා සමාන විය. මෙම කමාන්ඩෝ සෙබළුන් මුහුදෙන් රැගෙන යාමෙන් අනතුරුව පුනරීන් වෙරළ තීරයේ බලය තහවුරු කිරීමෙන් පසු යුද හමුදා සෙබළුන් 700ක් පමණ නාවික හමුදා යාත්‍රා මගින් පුනරීන් කඳවුර වෙත ගොඩ බැස්වීම මෙහෙයුමෙහි සැලසුම විය. එම මෙහෙයුමෙහි මූලිකත්වයගෙන කටයුතු කරනු ලැබුවේ එවක කරයිනගර් නාවික හමුදා කඳවුරේ අනදෙන නිලධාරී වූ කමාන්ඩර් සරත් වීරසේකර විසිනි. මෙම මෙහෙයුම සඳහා ප්‍රථමයෙන් පුනරීන් වෙරළ වෙත කමාන්ඩෝ බටපිරිස් රැගෙන යාම සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණවර්ධන වූ අතර ඔහුගේ සහයට තවත් විශේෂ යාත්‍රා බලගණයෙහි නිලධාරීන් 2 දෙනෙකු සහ සෙසු නිලධාරීන් 6 දෙනෙකු සහභාගී විය. සතුරාට නොපෙනෙන ලෙස ගොස් මෙම ක්‍රියාන්විතය සිදු කිරීම සඳහා
රාත්‍රී කාලයේ යොදා ගැනීමට නියමිතව තිබූ නමුත් සිව්වන දිනයතෙක් බලා සිටිමින් පුනරීන් කඳවුරෙහි සිරවී සිටින බටපිරිස් අවදානමෙහි හෙළීමට නොහැකි වූ බැවින් පසුදින එනම් 13 වන දින උදෑසන මෙම මෙහෙයුම සිදු කිරීම සඳහා පියවරගත් අතර LCM යාත්‍රා 2ක් හා කුඩා යාත්‍රා 10ක් පමණ යොදා ගනිමින් යුද හමුදා බටපිරිස් පුනරීන් වෙත රැගෙන යාම සඳහා කටයුතු සූදානම් කරන ලදී. දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රාවෝ කණ්ඩායමේ නිලධාරී අනදින කපිතාන් රැන්ඩි රණතුංග, ලුතිනන් අනිල් සමරසිරි, ලුතිනන් ජයනාත් ගිනිමැලගේ, ලුතිනන් මංජු සරච්චන්ද්‍ර, දෙවන ලුතිනන් සම්පත් බුලත්ගම සහ සැරයන් NEDS ප්‍රනාන්දු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 6ක් රැගෙන ප්‍රථමයෙන් වෙරළ වෙත යාම සඳහා සූදානම් විය. සැරයන් විමලසේන, සැරයන් සුගතදාස ආධාරක අවිභාරව කටයුතු කළ අතර 1993 වසරේ නොවැම්බර් 13 වන දින පාන්දර 3ට පමණ LCM යාත්‍රා මගින් මෙම කමාන්ඩෝ සෙබළුන් රැගෙන යන ලද අතර පසුව නාවික හමුදාවේ ඩෙංගි යාත්‍රා 5ක් හා වෝටර් ජෙට් යාත්‍රාවක් උපයෝගී කරගනිමින් පුනරීන් කඳවුර වෙත ගොඩ බැස්වීම සඳහා රැගෙන යාමට කටයුතු සූදානම් කරන ලදී. තරු එළියෙන් පමණක් ආලෝකය ලබා ගනිමින් වෙරළට කිලෝමීටර 3ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී කඹ හා ලනු ඉනිමං ආධාරයෙන් අවි ආයුධ සහ අමතර වෙඩි උණ්ඩ ඇතුළු ද්‍රව්‍ය සහිත කිලෝ 40ක් පමණ බරකින් යුත් පැක් සමග ශරීරාරක්ෂක ආවරණ පැළඳගත් කමාන්ඩෝ සෙබළුන් ඩිංගි යාත්‍රා 4ක් වෙත බැසගත්තේය. කමාන්ඩෝ සෙබළුන් කණ්ඩායම රැගත් නාවික හමුදා යාත්‍රා පුනරීන් වෙරළ බලා යාත්‍රා කරමින් තිබූ අවස්ථාවේ වැහි මන්දාරමක් සමග ඝන මීදුම් බලාවකින් එම මුහුදු තීරය වැසී ගිය අතර පුනරීන් කඳවුරෙහි එම දෙපස අත්පත් කර සිටි ත්‍රස්තවාදීන් හට මෙම භටපිරිස ආසන්නයටම පැමිණෙනතුරු නිරීක්ෂණය නොවූ හෙයින් ත්‍රස්තවාදීන් වික්ෂිප්තව 50 අවි කිහිපයක් උපයෝගී කරගන්න. එක පෙළට තමන් දෙසට පැමිණෙමින් තිබූ කමාන්ඩෝ සෙබළුන් රැගත් නාවික හමුදා යාත්‍රාවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ අතර කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ කමාන්ඩර් රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් සම්පත් බුලත්ගමුව පැමිණි වෝටර් ජෙට් යාත්‍රාවේ තිබූ අවියෙන් ආවරණ වෙඩි සපයන අතරතුර කමාන්ඩෝ සෙබළුන්ද MPMG සහ LMG අවි උපයෝගී කරගනිමින් ත්‍රස්තවාදීන් වෙත ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩබිම වෙත සේන්දු වීමට හැකි වූ අතර නාවික හමුදා බෝට්ටු කමාන්ඩෝ සෙබළුන් බස්සවා දෙවන කණ්ඩායම රැගෙන ඒම සඳහා ක්ෂණිකව නැවත හරවා පිටත්ව යන ලදී. වෙරළට පිවිසි කපිතාන් රණතුංග ඇතුළු කමාන්ඩෝ සෙබළුන් 8 දෙනාගේ කණ්ඩායම් 4 අංශක 180ක භූමිය ආවරණය වන පරිදි ස්ථානගත වූ අතර වැලිකඳු සහිත උස් භූමි ප්‍රථමයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කළේ. ප්‍රථම බිම්කඩ අල්ලා ගැනීමෙන් අනතුරුව ත්‍රස්තවාදීන් පලවා හැර ඔවුන් යටතේ තිබූ භූමි ප්‍රදේශය සුළු මොහොතකින් තම ග්‍රහණයට ගැනීමට සමත් වූහ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටි යුද හා නාවික හමුදා සෙබළුන් 36 දෙනෙකු මෙම කමාන්ඩෝ සෙබළුන් විසින් මුදාගන්නා ලද අතර ඔවුන් හට මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරනු ලැබිය. මෙම අවස්ථාවේදී ගුවන් හමුදාවේ පුකාරා සහ සියාමාර් චිත්ති ප්‍රහාර යානා මගින් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයන් වෙත ප්‍රහාර එල්ල කරමින්
කමාන්ඩෝ සෙබළුන් හද ගොඩ බිමකට ප්‍රවිෂ්ඨ වීම පිණිස විශිෂ්ට සහයෝගයක් ලබා දුන් ලදී. ප්‍රථම කමාන්ඩෝ භට කණ්ඩායම නිරුපද්‍රිතව වැරළට ගොඩ බැස්වූ නාවික හමුදා විශේෂ යාත්‍රා බලගුණයේ කණ්ඩායම නැවතත් ගැඹුරු මුහුදේ නවතා තිබූ LCM යාත්‍රාවලට ගොස් දෙවන කමාන්ඩෝ සෙබළුන් කණ්ඩායමත් රැගෙන ඒමෙන් අනතුරුව එම කමාන්ඩෝ බට පිරිස් භූමියේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු හෙලිකොප්ටර් යානා මගින් හා නාවික හමුදා යාත්‍රා මගින් සෙසු හමුදා කණ්ඩායම් රීන් වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. මුලින්ම අපිට මේ ටාස්ක් එක හම්බුණා දෙවන කමාන්ඩෝ රෙජිමෙන්තුවේ බ්‍රාවෝ ගෲප් එකට තමයි මේ මුලින්ම මේ ක්‍රියාන්විතය කරන්න කියලා ආරාධනාව ලැබුණේ. එතකොට මේකට අපිට තිබුණේ ලිමිටඩ් රිසෝස්, ඒ කියන්නේ අපේ ගෲප් එක 120ක් හිටියට ඒක 120ටම සහභාගී වෙන්න බෑ. අපිට තිබුණේ හෙලිකොප්ටර් 4යි. ඒ හෙලිකොප්ටර් 4 දාන්න පුළුවන් 32යි කමාන්ඩෝස්ලා. එතකොට මට තිබිච්ච ප්‍රශ්නේ තමයි කවුද මේ 32? මට නිලධාරීන් කිසිම ප්‍රශ්නයක් නැතුව අත උස්සලා එකඟ වුණා. නමුත් මට ඉතුරු සොල්දාදු ටික මේකට පුරව ගන්න වුණා. එතනදී මම ඒගොල්ලොන්ට කිව්වේ අපේ මේ ක්‍රියාන්විතේ බැරෑරුම්කම් පැහැදිලි කරලා දුන්නා. 1200ක් හමුදාව හිටපු ඊළඟට LTT එක සම්පූර්ණ ඔවුන්ගේ වැර යොදලා ඔවුන්ගේ අවිබලය ශ්‍රම මිනිස් බලය විශේෂයෙන්ම සිවිලියන්ලා පවා මේ ඇටැක් එකට සහභාගී කරගෙන තමයි කරලා තිබුණේ. එතකොට ඒ එවන් බලයක් යොදපු තැනකට 32ක් ගිහිල්ලා ඒ භූමිය අත්පත් කරගෙන ඉතුරු බටපිරිස් මෙතෙන්ට බස්සවලා ඒගොල්ලෝ අනිත් අයත් එක්ක සම්බන්ධ කිරීම තමයි මට තිබිච්ච රාජකාරිය. එතකොට 32කින් තමයි මේක කරන්න තියෙන්නේ. එතකොට ඉතුරු නිලධාරීන් මට තව 26 දෙනෙක් හොයාගන්න ඕමනාව තිබුණා. මම මේගොල්ලොන්ට පැහැදිලි කරා ඉතුරු කමාන්ඩෝ ළමයින්ට ඒගොල්ලෝ මේක අහගෙන ඉඳලා මම කිව්වා මොනවා හරි පුජ්‍යලික ප්‍රශ්නයක් හෝ මොනවා හරි දෙයකින් තමුන්ට මේ දවසක් හරි ජීවත් වෙන්න ආසාවක් තියෙනවා නම් මෙහෙම වෙන්න පුළුවන්. තමුන්ගේ වයිෆ් ප්‍රෙග්නන්ට් ළමයා ඉපදිනකම් මුණ බලනවා. ඒ වගේ උදාහරණ හැම එකක්ම දුන්නා. තියෙනවා නම් අත උස්සන්න එපා. ඊතුරුව එහෙම නැති කවුරු හරි නැවත එන්න බලාගෙන නැති කවුරු හරි ඉන්නවා නම් මෙතන නිලධාරී ටික ඉන්නවා. ඉතුරු 26 දෙනා තමයි විතරයි මට ඕනේ. 27 ඉන්න ඕනේ. මොකද කියන්නේ ඒගොල්ලෝ ඒ පලාලි තිබිච්ච පලාලි මේ කඳවුරේ ටකරන් වහලේ ගැලවෙන්න කෑ ගැහුවා අපි සියලුම දෙනා යනවායි කියලා. එතනින් එහාට මට කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේ නිලධාරී කණ්ඩායමකුයි කමාන්ඩෝ සටිකුයි තමයි මට හිටියේ. වචනකින්වත් පස්සට යන්නේ නැති පිරිසක් තමයි එදා අපිට හිටියේ. ඉතින් ඒක නිසා මෙම ක්‍රියාන්විතය සාර්ථකව කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම මට නම් සඳහන් කරනවා ලෙෆ්ටිනන්ට් අනිල් සමරසිරි, ලෙෆ්ටිනන්ට් සම්පත් බුලත්ගම, ඊළඟට ලෙෆ්ටිනන්ට් මංජුල සරච්චන්ද්‍ර, ලෙෆ්ටිනන්ට් සමන්ත ගෙනිගවැලගේ ඒ දෙන්නා දැනට ජීවත් වුණ අතර නැහැ. මූලික ඊළඟට සාජන් ෆර්නැන්ඩුව මූලික වටේදී ඉස්සෙල්ලාම ගියපු බෝට්ටු වල ලෑන්ඩින් එකට ගියපු කට්ටිය. ඉතින් මෙහිදී මතක් කරන්න ඕනේ අපි ලොකු සැලසුම් ඇතුව තමයි ගියේ. උදාහරණයකට බැරදිලාවත් බෝට්ටුවකට වෙඩි වැදුනොත් හෝ ඒ බෝට්ටුව අරන් යන OBM ඔපරේටර් වෙඩි වැදුනොත් මොකද කරන්නේ? අපේ අනිත් අය එකඟත්වයේ තිබුණේ සියලුම දෙනා මරාගෙන මැරීම හෝ මේ ක්‍රියාන්විතය කරන්න, ළමයිට ඒ එතන හිර වෙලා ඉන්න කට්ටිය බේරගන්න. ඒක කරන්න බැරි වෙනවා. ඒක නිසා අපේ ප්ලෑන් එක හැම බෝට්ටුවකම අපිත් දාලා හිටියා OBM එක ඔපරේට් කරන්න පුළුවන් කට්ටිය දෙන්නෙක් හෝ එක්කෙනෙක්. එතකොට
යම් කිසි වෙලාවක ඒ බෝට්ටුවක් හැරවුණොත් හෝ නැවත තුවාල වුණත් හරි තව එක්කෙනෙක් ඉන්නවා අපිට ඒක අරගෙන යන්න වෙඩි වැදුනත් ප්‍රශ්නයක් නැහැ. ඒ අන්තිම තියෙන පණ ටිකේ හරි ඒ බෝට්ටුව ගිහිල්ලා ලෑන්ඩ් කරන කියන ඒක පරමාර්ථය තමයි අපි මේ ක්‍රියාන්විතය කළේ. ඉතින් අපිට ඒ හැකියාවත් සැලසුම් වල දක්ෂකමත් නිසා අපිට මේ ක්‍රියාන්විතය ඉතාම සූක්ෂම ආකාරයට කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට සම්බන්ධ වුණා මගේ අනිත් ගුවනින් සහ මෝදෙන් මගේ අනිතුරු ගෲප් එක ආවට පස්සේ ඒගොල්ලෝගේ කණ්ඩායම් අරගෙන කැප්ටන් ශ්‍රීපති ගුණසේකරේ කණ්ඩායමත් කැප්ටන් ප්‍රියන්ත සේනාරත්නගේ කණ්ඩායමත් කැප්ටන් රවින්ද්‍ර හඳුන්පතින සියලුම දෙනාම ආවා. විශේෂයෙන්ම අපේ දෙවනාන නිලධාරී මේජර් චන්ද්‍රසේන ඊළඟට ඒවකට අනදෙන් නිලධාරී කර්නල් චන්ද්‍රවංශ ඔවුන් වචනකින්වත් අපිට ඒ කියන්නේ කිසිම පස්සට යන නෙගටිව් මේවා එකක් දුන්නේ නැහැ. හැම වෙලාවෙම උඹලට කරන්න පුළුවන් මේ දේ කියන හැඟීම තමයි අපිට දුන්නේ. ඒක ලොකු හයියක් වුණා. ඒ විතරක් නෙවෙයි ඒ විදි නාවික හමුදාවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් අපිට නොතුරු සහායක් දුන්නා. මේදී කියන්න ඕන දෙයක් තමයි LTT එක පාවිච්චි කළා ඒ උපක්‍රම. ඔවුන් මේ වතුරෙන් මේකට ඇටැක් එක කරනකොට ඒගොල්ලෝ පාවිච්චි කළ දුන්නේ පුහු පොල් බැඳගෙන. පුහු පොල් දෙකක් කිහිල්ලා ඇස්සේ රඳවගත්තම පාවෙන්න පුළුවන්. පපුව උඩ තුවක්කුව හත්පුරවන්න අත් දෙක නිදහස්. ඒ විදියට ඍජු ෆෝම් වලින් මහලා ගැට ගහලා තිබුණා ඍජු පොල් වගේ. ඒක ඇඟට තියලා ගැට ගහලා තමයි මේ ගොඩට ඇවිල්ලා ඒක ලියා ගන්න පුළුවන්. ඉහළයි ඇටැක් එකට යනවා. ඒ විදියට රාත්‍රී කාලේ මේ ඇටැක් එක කරාම උදේ වෙනකොට ඒගොල්ලෝ තැන් තැන් විසිරෙන්න පුළුවන්. තමුන්ගේ හමුදාව කවුද සතුරු ප්‍රදේශයේ හමුදාව කවුද කියලා අඳුර ගන්න බෑ. ඉතින් මේගොල්ලෝ උපක්‍රම දාලා තිබුණේ ඒ බැලුන් තියෙන ඒ ටීම් වලට රතු පාට බැලුන් එකක් තියෙන කට්ටිය කොළ පාට බැලුන් එකක් තියෙන කට්ටිය ඒ විදියට බැලුන් මේගොල්ලෝ මේ භූමිය තියෙන ඊට කුඩා ගස් අඩි 10යි 15යි සමහර වෙලාවට උස ඒ ගහකට ඒ බැලුන් එක තියෙන එක්කෙනා කලින් ගියපු කවුරු හරි ඒ උසම තියෙන ගහේ බැලුන් එක දානවා. මම රතු පාට නම් මම යනවා එතෙන්ට. ඒ විදිහට ඒ රතු පාට කණ්ඩායම එතනින් එකතු කරගෙන එයා ඇටැක් එකට යනවා. ඒ විදිහට ඇටැක් එක කියන්නේ එතනදී තව අපේ නැති වෙච්ච ටැංක් ඊළඟට අපේ නැති වෙච්ච රේඩාර් පද්ධති මේ බර ආයුධ ඒ වගේ ගොඩක් දේවල් නැති වුණා. ඒවා ඔක්කොම කරේ රෑ නෙවෙයි ඊට පහුවදා දවසේ තමයි. එතකොට ඒ අතරදී වෙන කාටවත් මේ භූමියට ඇතුල් වෙන්නේ නැති වෙන්න සුයිසයිඩ් බෝට්ටු ඒතරක් නෙමෙයි 50 ගන් නේවි ඒක මූද පැත්තෙන් ආවරණය කරලා තිබුණා. නේවිකට කිට්ටු වෙන්නවත් දෙන්නේ නැහැ. උඩින් එන්නත් දෙන්නේ නැහැ. ඒ විදිහට ඒගොල්ලෝ මේ භූමිය සුද්ධ කරනකම් නැවත ඉතුරු වෙච්ච අපේ හමුදාවත් එක්ක ඒ ෆයිට් එක දීලා ඒ ටික අරන් යනකම් ඒ විදිහට බ්ලොක් එකක් දාලා තමයි මේ ක්‍රියාන්විතය කරේ. ඉතින් මෙහිදී අපිට බේර ගන්න පුළුවන් වුණා 36 දෙනෙක් විතර වගේ කිට්ටු වෙන තුවාල කට්ටිය. සමහර අයගේ විශේෂයෙන්ම මට ඉස්සරහටම හම්බුනේ නේවි ළමයි දෙන්නෙක්ගේ බෙලි දෙක කපලා පැත්තකින් තියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් හම්බුණා අදටත් මතකයි. වම් අත පැත්ත වම් අත සම්පූර්ණයෙන් වගේ කුණු වෙලා තිබුණා. ඒගොල්ලෝ දවස් දෙකක් කන්න බොන්න නැතුව තුවාල වලට බෙහෙත් නැතුව කතා කරගන්න බැරුව වැටලා හිටියේ. අපි දන්නවා ඒගොල්ලෝට කතා කරනවා. ඉතින් අපි හැම පඳුරක් ගානම හැම ගහක් කලක් ගානම සර්ච් කරා. සර්ච් කරලා 36 දෙනෙක් විතර එතනදී අපේ කණ්ඩායමට විතරක් හොයාගෙන මේ බෙහෙත් දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ප්‍රථම ආධාර දීලා ඒගොල්ලෝව ප්‍රෝහල් කරා මේ එයාලිෆ් කරන්න කටයුතු කරා. ඉතින් මේදී ඒ හම්බෙච්ච ඒ ක්‍රියාන්විතයේදී අපේ නිලධාරීන් සහ
අනිත් අයගේ දක්ෂතා නිසා මෙම ගොඩ බැසීමේ මෙහෙයුම ඒ මූලික අදියර අපිට බාර දීපු කමාන්ඩෝ රෙජිමේන්තුවේ දෙවනි රෙජිමේන්තුවේ බ්‍රාව් කණ්ඩායමට දීපු ඒක 100%ක්ම සාර්ථක ඉෂ්ට කරා. ඉතින් ඒක අදටත් ඉතිහාසයේ නොමකැන ක්‍රියාන්විතයක් බවට පත් වෙලා තියෙනවා. ඒක දැනගත්තම හරි සතුටුයි. ඒ වගේම ලොකු ආඩම්බරයක් මේකට සහභාගී වෙච්ච අනිත් සියලුම දෙනා වෙනුවෙනුත් අපේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ තියෙන උද්දිට පාඨය වෙන මහාකක් නමත එහෙම නැත්නම් nothing impossible කියන එක මනාවටම ඔප්පු කරපු ක්‍රියාන්විතයක් තමයි මේක. මම හිතනවා ඉදිරියටත් ඒ වගේම පහුගිය කාලෙත් අපි ඒක නිතරම පෙන්වුම් කරා. ඉදිරියටත් එම උද්දිත පාඨයේ තේම තමයි.